වංශය ගැන ගොඩක් දේවල් කතා කරනවා කියලා අපිට දැනෙනවා. හෙළ වංශයේ කියන දේවල් පිළිබඳව යම් යම් වූ කෝණයන් වලින් බලනවා කියලා අපිට දැනෙනවා. ඒ දේවල් වලට ඔබට අපිට අපි හැමෝටම මුහුණ දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා හෙළ වංශය බොහොම විවෘතයි, ස්වාධීනයි සහ යම් වූ තැනකට අභියෝගයක් කරන්නවත් යම් වූ තැනක් වෙනස් කරන්නවත් නෙවෙයි හෙළ වංශය අපි ආරම්භ කළේ මේ කතා බහ කරන්නේ. මෙතනට එන්න පුළුවන් ගොඩක් දෙනෙක් ඉන්නවා අපේ රටේ. ඒ හැම දෙනෙකුටම ඉඩකඩ වෙන් කරන බවත් ඔබට බොහොම සතුටින් මතක් කරන්න ඕනේ. මේ සියල්ල හුදෙක් අපි සිදු කරන්නේ අපේ රටේ ඉතිහාසය ගැන කියන කතා තියෙනවා. ලියපු කතා පිළිබඳව ගොඩක් දෙනෙක් පිළිගන්න සූදානමින් ඉන්නවා. හැබැයි මේ කියන කතා කියපු දේවල් ජනමහරේ තියෙන දේවල් ඒ තරම්ම තැකීමකින් පිළිගන්නවාද කියන සැකය තියෙනවා. ඉතින් ඒ සැකයත් එක්ක අනාගතයේදී ඒ කතන්දර වලට අපේ ඉතිහාසය ගැන කියන දේවල් වලට මොකක් වේවිද කියන බයක් හදවතට දැනෙනවා. ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අපි මේ මව්බිම ගැන කතා කරනකොට ඉතින් ඒ බය නිසාම අපි කතන්දරය සහ මේ ජනප්‍රවාද ජනස්රෝතේ මේ දේවල් පිළිබඳව කතා කරලා මෙහෙම කියලා හරි තියෙන එක ගොඩක් වටිනවා කියලා හිතුණා. ඒ නිසා තමයි හෙළ වංශය අපි ආරම්භ කළේ. තිලක් කන්දේගම මහත්මයා තමයි ආරම්භක දවසේ ඉඳලා අපිට තවදුරටත් හෙළ වංශය තුළ කතා බහ කරමින් ඉන්නේ. පරිසරවේදියෙක්, ගවේෂකයෙක්, ඉතිහාසය පිළිබඳව සොයායන්නෙක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන් කමක් තිබෙනවා කන්දේගම මහත්මයා. ඔබතුමන් අර පසුගිය වැඩසටහන අවසන් කරේ 4ක් ගැන කියලා. නේද? රාක්ෂ ඔබතුමන්ගේ ගොවිපලෙත් ඒ සිව්හෙලේ තමයි නම් කරලා තියෙන්නේ. අපි එතනින් අද දවසේ ආරම්භ කරමු. මේ තවදුරටත් පැහැදිලි කරගමු මේ ටික. ඇත්තටම දිලංග මහත්තයා අපේ සිව්හෙලය මම හිතන්නේ අපි ලියලා ලෝකෙටම ඉදිරිපත් කරන්න දෙයක්. ලෝකෙටම පුළුවන් තරම් ඉක්මනින්. මම ඒක කරමින් යනවාද? අපේ සිව්හෙලේ පළවෙනි හෙලේ යක්ෂ හෙලය. යක්කු. පැහැදිලි. අද තියෙන භාෂාවනුත් පැහැදිලි. යකඩ තනන්නයි යක්කුය. දැන් මේ වචනේ ඔප්පු කරන්න සාක්ෂි ඕනේ. කියන්න පුළුවන්. ගාක් වෙලාවට මිනිස්සු ওই වචනවල උඩ තියෙන අර්ථය අරගෙන අර්ථයන් නිර්මාණය කරන්න උත්සාහ ගන්නවා. ඔබතුමාට ඔප්පු කරන්න වෙලා තියෙන්නේ යක්කු කියපුවම දත් දෙකක් ඇවිල්ලා තියෙන දිය ලොකු දිවක් තියෙන අපි කළුව මහත එහෙම. ඔව් අපි දකිනවා බුදුහාමුදුරුව දමනය කරනවා යක්කු. ඒක පෙන්නන පින්තූරවල තියෙන්නේ මයිල් තියෙන දත් එළියට පැනපු යක්කු ගින්දර දැකලා බුදුහාමුදුරුවන්ගේ ඇඟෙන් නිකුත් වෙන ගින්දර දැකලා බයේ පලා යනවා. බුදුහාමුදුරුවන්ට කරන ලොකුම අගෞරවයක්. බුදුහාමුදුරුවෝ කවදාවත් කිසිම සතෙක් එහෙම බය කරලා පන්නනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මේ මහා ශ්‍රේෂ්ඨ චරිතය. නමුත් අපේ කලාකරුවා දැකලා මේ පන්සල් වල අඳින්නේ මේක. ඒ හින්දාම මට මේ යක්කු ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. කියන්නේ අපි හිතන් ඉන්න විදිය ගැන අනුකම්පාව. ඒ හින්දා යක්කු ගැන හොයන්නම සිද්ධ වෙනවා. මගේ අම්මා කියපු කතන්දරේ ඔස්සේම යන්නේ ඔතෙන්ද. එහෙ තියෙන 12 භාගය කියලා තැන. 12 භාග වෙන්නලා තමයි මට අම්මා කියන්නේ. 12 භාගේ තියෙනවා කිනිහිරි ගල. අදත් තියෙනවා කිනිහිරි ගල කියලා. 12 භාගේ හරියට තියෙනවා මේ යබොර. ඒ පැත්තේ. ඒතකොට රාමායනේ තියෙනවා මේ සීතා අරන් ගිහින් තියන්නේ ඔය හරහා. ඉන්න සීතා විසි කරපු කිරිබත් කෑලි වගේක් පොළොවට තාව තියෙනවා කියලා ජනප්‍රතියලා තියෙනවා ඒ කතන්දරය. ඒ කතන්දර ජනප්‍රවාදයේ තියෙනවා මතු කරන්නයි මට උනකම තිබුණේ. ඇත්තටම යකඩ තනන්නයි යක්කුය. යක්කු කොහෙද හිටියේ ලංකාවේ? දැන් හොයන්න ඕනේ කඳුකරේ. ඇයි කඳුකරේ හිටියේ? යකඩ උණු කරන්න. මොකටද? යකඩ උණු කරන්න අවශ්‍යයි මෝසන් මේ ලොකු හුලන්දාරාවක්. මයින්හම. ලංකාවේ අවුරුද්ද දෙපාරක් මේ මයින්හම වැඩ කරනවා. ඒ තමයි නිරිත දිග මෝසමයි ඊසාන දිග මෝසමයි. ටකරන් ගැලවිලා විසි වෙන්නේ දැන් ගෙවල් වල මේ දවස්වල. ගස් කඩාගෙන යන්නේ මේ දවස්වල. ඇයි? නිරිත දිග මෝසම. මේ සූර්යයා විසින් දෙන්නා වූ බලශක්තිය. ඒක තමයි අපි කිව්වේ සූර්ය ගෝත්‍රිකය අපි කියලා. එවුන් හඳුනගෙන තිබුණා හුලං. ඒ හින්දා කඳු උඩට නැගලා හුලංගෙන කඳු ඒ හුලන්දාරාව යන. ඒකේ වලවල් හාරලා ඒ වලවල් ඇතුලේ ඝනපක්කමට මැටි ගාලා ඌක අස්සට යබොර දාලා මේ පැත්තෙන් දර දාලා ගිනි තිබ්බහම මාස 3ක් විතර පත්තු වෙනවා. අර යකඩ උණු වෙලා ගලනවා පල්ලෙහාට. ඒව තමයි ඒගොල්ලෝ හොයාගත්ත යකඩ. යක්කුන්ගෙම උදුන් නුනත් ඒ යක්කුන්ගේ තාක්ෂණය අද වෙනකන් සමනල වැඩ කරනවා. බෙලිහුල්ලෝය.
බෙලිහුල්ලෝය මගේ ගොවිපලක් තියෙනවා ඒ ගොවිපල ඉස්මතේ තියෙන ඒ උඳුන් ටික. අදත් සක්‍රියයි. අදත් සක්‍රියයි. ඊට පස්සේ මම මේ පැත්තේ හැමතැනම මිනිසුන්ගෙන් අහනවා තවත් ඒවා මෙහි තියෙනවද කියලා. ඒගොල්ලෝ කියනවා අපි කුරුඳු වවන්න මේක මේ ඩෝසර් කරනකොට අපිට ලොකු වළං කැලි හම්බ වෙනවා. ගිහින් බලපුවම ඒ ඔය ඩෝසර් කරලා තියෙන ඒ උඳු. එතකොට මුළු සමනල පැත්තෙම ඉඳලා තියෙන යක්කු. බලංගොඩ පැත්තේ. ඒ තමයි යකඩ හදන්න ඔවුන් කඳු උඩ ඉඳගෙන යකඩ උණු කරපු එක. එතකොට යකඩ තනන්න යක්කුය කඳු උඩ ඉන්නේ. එහෙනම් මේ යක්කු ගැන හොයන්න ඕනේ. ඉතින් යක්කු ගැන හොයනවා නම් ඉතිහාසය හදාගන්න ඕනේ. ඉතිහාසයේ යක්කු ගැන කරන කතන්දරේ ජනප්‍රවාදේ තියෙන්නේ කේවස්ත සහ රවි සල්යාස. අවසන් යක්ෂ පරම්පරාව බෙදෙන්නේ එහෙමයි. ඔවුන්ගෙන් කේවත්තලා උතුරට යනවා ජනප්‍රවාදය. රවි සල්යාසලා රකුණ්ගිරට යනවා. රකුණ්ගිර කියන්නේ රිටිගලට. දැන් රිටිගල ඉන්නේ යක්කු. එතකොට රිටිගලට හුඟක් අය යන්නේ වෙන වෙන ඉතිහාසික තොරතුරු හොයලා. නමුත් මම යන්නේ රිටිගලට යක්කුන්ගේ ඉතිහාසය හොයන්න. පරිසරවේදීන් රිටිගලට යන්නේ පරිසරය බලන්න. කලාකාරෝ යන්නේ කලාව බලන්න. බෞද්ධ ඉතිහාසය හොයන අය යන්නේ කොහොමද ඒකේ සංඝාවාස තිබුණේ කොහොමද ඒව හොයන්න. මගේ යටින් එන්නේ යක්කු හොයන්න. මොනවද කරේ කියලා බලන්න. ඔව්. දැන් යක්කු හොයන්න ගියපුවම නෑනේ සෙල්ලිපිත් නෑ මොකවත් නෑ. එපැත්තේ තියෙන ජනප්‍රවාද හොයනකොට මේ යක්කු මෙතන ඉඳලා තියෙනවා. නමුත් මෙතෙන්ද ඉන්දියානු සොල්දාදුවෙක් ඇවිල්ලා තියෙනවා මෙතන තිබුණු මූණමුණ ඍෂිවරයාගේ පුස්තකාලේ ගෙන තියන්න. මූණමුණ ඍෂිගේ. මූණමුණ ඍෂි කියන්නේ පුදුමාකාර ඍෂි කෙනෙක්. ලංකාව ගැන අනාවැකි 21ක් කියපු කෙනෙක්. ඒක අනාවැකියක් තමයි කවදා හෝ දවසක ලංකාවේ මිනිස්සුන්ගේ පදි හබාසි වෙනවා. යක්ෂ භාෂාවෙන් පදි හබාසි වෙනවා. හබස් කියන්නේ අවසන් වෙනවා. පදි කියන්නේ වයස අවසන් වෙනවා කියන්නේ කෙටි වෙනවා. කවදා හරි මේ රටේ කදුරංච මෘත වෙනවා. ඒ භාෂාවෙන් කදුරංච මෘත වෙනවා කියන්නේ වතුර බොන්න බැරි වෙනවා අපිට. වතුර දියැලි පොළොව යටට ගිලා වහිනවා. ඊට පස්සේ කවදා හෝ මේ රටේ මිනිස්සු වර්ගබද අකමැති මකාවේති කරනවා. ඒගොල්ලන්ගේ භාෂාවෙන් වර්ගබද අකමැති මකාවේති වර්ගේ පාවලා දෙනවා. එහෙම අනාවැකි 21ක් කියපු කෙනා තමයි ඍෂි. මේ කවුද ඔය මූණමුණ ඍෂි? අන්නේ පුස්තකාලයේ ගිනි තියන්න එනකොට රත්නපාලී බිසව ඉදිරිපත් වෙනවා මේ සටනට. ඇය සටනට අනිවාර්යෙන් යා යුතුමයි. ඒක තමයි ජනප්‍රවාදී. එහෙම නැත්නම් ඇය මරණයටපත් වෙන්න ඕනේ. හේතුව ඇය ගෞරව උපාධියක් ලබාගත් එකනේ සටන් කලාව පිළිබඳව. බඩුව කියන ගෞරව සම්මානය එන්නේ සටන් කලාව කෙලවට ඉගෙන ගත්ත කාන්තාවකට. ඇයට පුළුවන් වෙන්න ඕනේ අසිකදලි ක්‍රීඩාව හරියට කරලා පෙන්නන්න. කදලි කියන්නේ යක්ෂ භාෂාවෙන් කෙසෙල් වලට. කෙසෙල් ගහක් කෙලින් තියෙන කෙසෙල් ගහක් අසිපත හසුරවන්න ඕනේ මේක කෙහෙල් ගහ පෙති ගහන්න. එතකොට කෙහෙල් ගහ ක්ෂණයෙන් පෙති ගහලා දාන්න ඕනේ. පෙති ගහන්න නම් අංශක 190 කෝණයට කපන්න ඕනේ. අර අංශක 23 මාට කැපුවොත් ලෙසල වැටෙනවා. ඒ හින්දා හරියට කඩුව හසුරවලා කරණම් ගහමින් කප උඩට යන්න ඕනේ. ක්ෂණයෙන්. ඒකම ක්ෂණයෙන් කරණම් ගහමින් කපලා බිමට බහින්න. කෙහෙල් ගහ පෙති ගැහිලා. වැටෙන ඉස්සලා එයා බිමට වැහැලා. එමුණත් ඇය බඩුවක්. ඇය තමයි මේ සටන්ට අවතීර්ණ වෙන්න ජාතික සටනකදී මේ ශිල්පය ඉගෙන ගත්තා නම් ජාතිය ශිල්පයක් මේක. මේ ශිල්පයේ ජාතිය ශිල්පය එයා ඉගෙන ගත්තා නම් එයා ජාතියට කමුරන්න ඕන. එහෙනම් මේ මොහොතේ එයා ඉදිරිපත් වෙන්න ඕන. එයා ඉදිරිපත් වුණා ජනප්‍රවාදයේ තියෙන්නේ එහෙමයි. උරුදා නීලවිදු මරනවා. මරලා යක්කු සටනක් කළොත් දිනුවත් පෙරදුනත් එතන ඉන්නේ නැහැ. ඒ සියල්ල එළි වෙනවා. ඔවුන් පසු බහිනවා. ඒ තමයි යක්කුතුන්ගේ ස්වරූපේ. ඒ පසු බැහැලා ඔවුන් ගිහිලා තියෙන නීලගෙඩියට. ඒ කියන්නේ ඉන්දියාවටද? ජනප්‍රවාදයේ නීලගෙඩිය තියෙන්නේ. නමුත් රජ කෙනෙක්ගේ නමින් ප්‍රදේශයක් නම් වෙන්න පුළුවන්. එහෙනම් මේගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ පල්ලෙහා නීලගෙඩියට. ඒක නම් කරන්නේ මහානාම රජුගේ නමින්, රත්නපල්ලි බිසවගේ නම, මහත්තයාගේ නමින් මහානෑවට. එතකොට මහානෑව තමයි යක්කු ටික ඉන්නේ දැන්. මානව ගිහිල්ලා හොයනකොට ඉන්නේ රාජකරණ මුදියන්සලාගේ.
මේ රාජකරණ මුදියන්සලාගේ මේ රජගොල්ල දුන්න වාසකමක් මෙතන රාවණලා දුන්න වාසකමක් නෙමෙයි. එහෙනම් මේ මෑතදී රජගොල්ල දුන්න වාසකමක් තියෙන. පරණ වාසකම හොයලා බලනකොට මේගොල්ලෝ මේ කට්ටිය බොහොම පැහැදිලි හිරුගල් බණ්ඩාරලා. හිරුගල් බණ්ඩාර හිරු කියන්නේ රවි, ගල් කියන්නේ සෛල. රවි සල්යාස හිරුගල් තවත් මොනවාද සාක්කි? අන්නේ හිරුගල් බණ්ඩාරගේ පරම්පරාවේ 108 මුත්තගේ ගෙදරදී තිබුණු වර්ග පූර්ණිකාව අද තියෙන මානෑවේ විමල රත්න හාමුදුරුවෝ අතේ. එන්න උන්වහන්සේ මෙතන වැඩම කළ යුතුමයි. ඒ රවි සල්යාස යක්කු මෙතන පැමිණිය යුතුමයි. ඔවුන් සාක්කියක් ජීවමාන සාක්කිය අදත් තියෙන. ඒගොල්ලන් අතේ තියෙන වර්ග පූර්ණිකාව ගත්තහම ඒ භාෂාව අද තේරෙන්නේ නැහැ කාටවත්. ඒ භාෂාව තියෙනවා. ඒ භාෂාව හදාරනවා විමල රත්න හාමුදුරුවෝ මම අපි ඒ භාෂාව හදාරමින් තියෙනවා. තමුන්නාන්සලා මම විශ්වාස කරනවා මම යකෙක් කියලා. නැත්නම් මට මේ ටික කරන්න අයිතියක් නැහැ කියලා මම හිතන්නේ. ඒ හින්දා මම කියනවා මගේ භාෂාව කියලා එක. තමුන්නාන්සලා අපේ භාෂාව පාවිච්චි කරනවා. තැන් වලින්. ඉටිගෙඩිය කියන්නේ යක්ෂ භාෂාවෙන් ඔළුවට. හුටපටේ කියන්නේ යක්ෂ භාෂාවෙන් කරදරයට. හබස් කියන්නේ යක්ෂ භාෂාවෙන් ඉවරයි. තමුන්නාන්සලා කියනවා වැඩේ හබස්. වැඩි හබස් කියන. කම්බස් කියන්නේ මරණවට යක්ෂ භාෂාවෙන්. තමුන්නාන්සලා කියනවා කම්බස් කරනවා කියලා. හිරුගේ එළිය ශක්තිය ඍජු ශක්තිය යක්කු හඳුන්වන්නේ දාලිස්ස කිරණ. දාලිස්ස. ඒක තැම්පත් වෙන්නේ ගස්වල අරටු වල මිනිසුන්ගේ ඇටකටු වල. ඒක දේශීය වෛද්‍ය විද්‍යාවෙන් කියන්නේ පිත. ඒ හිරු එළියම චන්ද්‍රය හරහා පරාවර්තන වෙනකොට ඒක සීතලයි. හඳ එළිය සීතලයි. ඒ හැබැයි ඒක හිරු එළිය. හඳට අයිති නෑ එළිය පිළිබඳව. ඒක හිරු එළිය හඳ හරහා එනකොට සීතලයි. ඒක ගස්වල තැන්පත් වෙන්නේ සෙම එලේ හැටියට. තමුන්නාන්සලාගේ මේ සෙම හැටියට. තමුන්නාන්සලාගේ ඇඟේ ඒක තැන්පත් වෙන්නේ. ඉතින් අඟහරු හරහා එනකොට වෙන විදියක්. බ්‍රහස්පති හරහා එනකොට වෙන විදියක්. විද්‍යාඥයින්ට හොයාගන්න කියන්න ඕනේ අපි තවත් මේවා. ඉස්සරහට. විද්‍යාඥයෝ තව මේවා හොයලා නැහැ. නමුත් යක්කුන්ගේ මේ ටික තියෙනවා. එන්නේ විද්‍යාව. ඒක මුගලස්ස කිරණ. පරාවර්තනාලෝකයේ මුගලස්ස. මුගලස්ස සහ දාලිස්ස දිලිසීම පිළිබඳ විද්‍යාව. තමුන්නාන්සලාගේ භාෂාවෙන් දිලිසීම කියන්නේ ජෝති. හින්දි භාෂාවෙන් ජෝති, ජෝතිෂය ජෝති ජගත චලෝ. සංස්කෘත භාෂාවෙන් ජෝති. දෙමළ භාෂාවෙන් ජෝති. එහෙනම් දිලිසීම පිළිබඳ විද්‍යාව ජෝති වේදයයි. හැබැයි යක්කු මේකට කිව්වේ ජෝති වේද කියලා නෙමෙයි. ඒ වචනේ තමුන්නාන්සලා හොරකම් කරනවා. ඒ වචනේ සෙප්පටජ. සෙප්පටජ තමයි කිරණ. සෙප්පටජ විද්‍යාව සෙප්පට විද්‍යාවයි. තමුන්නාන්සලා පාවිච්චි කරනවා. යක්ෂ භාෂාවෙන් වැරද්දක් කරන්න බෑ කාටවත්. වැරදි වලට කියන්නේ යක්ෂ භාෂාවෙන් අකඩවාරි. අකඩවාරියක් කළොත් දඬුවමක්මයි. විශේෂයෙන් යක්ෂ නායකෝ ප්‍රබල වැරදි ටිකක් තියෙනවා කරන්න තහනම්. යක්ෂ නායකයෙක් කරන්න බෑ. වැරදි 10ක් නම් කරලාම තියෙනවා. ඒ වැරදි 10ම ලිංගික වැරදි. ඒ ලිංගික වැරදි 10 හඳුන්වන්නේ පද්දුරා හැටියටයි. තමුන්නාන්සලා 10 පද්දුරාවේ කියන වචනේ පාවිච්චි කරනවා. ඒකත් ඒ අර්ථයටම. ඒ අර්ථයමයි තියෙන්නේ. 10 පද්දුරා. පද්දුරා 10යි තියෙන්නේ. එතකොට මෙන්න මේ යක්කු අද හිරුගල් බණ්ඩාරලා හැටියට ඉන්නවා. මේක වෙනස් කරන්න හදනවනේ තම හුඟක් අය. මේක වෙනස් කරන්න හදනවා. වුන් හිරුගල් බණ්ඩාරලා ඉන්නවා ගොඩක්. ඒකෙන් කැලේ බණ්ඩාරලා තමයි වැද්දෝ. දැන් මේ මොකක්ද වෙන්න යන්නේ සහ දැන් නේද හෙළවංශයේ ටික එළියට එන්න යන්නේ පොඩ්ඩක් අපිට හිතෙනවා. සහ මේ දේවල් කියන්න තවත් ගොඩක් දෙනෙක් ඉන්නවා කියන කතාවත් එතුමන් සඳහන් කරනවා. අපේ රටේ තව කොච්චර දේවල් අපි නොදන්න දේවල් තියෙනවද? ඒ දේවල් හරියට අපි දන්නේ නැත්තේ ඇත්තටම කිව්වොත් ඒ දේවල් ලියලා නැති හින්දා වෙන්නේ නැති. මට හිතෙන්නේ නම් එහෙමයි. ලියලා තිබ්බනම් අපි ওই දේවල් කියවලා මොකද ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න හරි අපි ওই දේවල් කියවනවානේ. එහෙම හරි ওই දේවල් දැනගන්න තිබ්බා. හැබැයි ওই දේවල් කියන්නේ ඒ පැත්තේ අය විතරයි වෙන්න පුළුවන්. ඒ පැත්තට ගියොත් අපිට ඒ පැත්තේ දේවල් අහගන්න පුළුවන්. හැබැයි රටේ ඔය වගේ පැති කොයිතරම් නම් තියෙනවද? අන්නේ පැති වලින් අපිට ගොඩක් දෙනෙක් එක්කගෙන ඇවිල්ලා හෙළවංශය තුල ඔය කියන කතන්දර අහන්න පුළුවන් කමක් ලැබේ. අපි කෙටි විරාමයක් ලබා ගන්න විරාමයෙන් පස්සෙ නැවත හමුවෙමු මේ හෙළවංශය.
පසු අපි නැවත හෙළවංශය කතා කරන්නේ. හෙළවංශය හය ස්වාධීනයි. හෙළවංශය තුල කතා කරන දේවල් පිළිබඳව ඔබටත් අදහසක් තිබුණොත් අනිවාර්යෙන් ඔබට මෙතනට අපි කිසිදු බාධාවක් නැතුව එන්න ඉඩකඩ දෙනවා. ඒ ගැනත් මතක් කරන්න ඕනේ. ඉතිහාසය ගැන අපේ රටේ සිදු වුණු දේවල් ගැන ඉස්සර මෙන්න මෙහෙමයි කියලා කියන්න ඔබට පුළුවන් හැකියාවක් තියෙනවනම් නොබියව ඒ දේවල් කියන්න ඔබට ශක්තියක් තියෙනවනම් අනිවාර්යෙන් ඔබට මේ තැන විවෘතයි කියන බවත් නැවත නැවත මතක් කරනවා. තිලක් කන්දික මහත්මයාත් එක්ක අපි කතා කරමින් ඉන්නේ. ඔබතුමන් විවාහාරයේ තියෙන දේවල් පිළිබඳව කතා කරලා ඔබතුමන්ගේ පැත්තකට ගිහිල්ලා අපිට අභියෝග කරනවා. අපි මෙහෙමයි ඔබතුමන්ලා එහෙමයි කියලා. ඒ කතන්දරේ කොහොමද ඉදිරියට අරගෙන යන්නේ? මම පැහැදිලි වශයෙන් මේ හෙළයන්ගේ ගෞරවයෙන් පෙනී හිටිනවා. මුළු විශ්වයම පාලනය කරන්න පුළුවන්. මුළු විශ්වයමටම කියලා දෙන්න පුළුවන් දැනුමක් තියෙන මේ හෙළයෝ අද විශ්වයේ අනික් කට්ටියකින් දැනුම ඉල්ලගෙන දඟලන මොහොතක දනගාන මොහොතක තමයි අපි මේ කතා කරන්නේ මේ මාතෘකාව. තමුන්වන්සලගේ අන්තිම රජුරෝ රවුලු මේ රටේ අපි පිළිගන්න ඕනේ. පිළිගන්න වෙනවා. ඔහුගේ අන්වර්ථ නාමය දසිස්. ඔහු දසිස්ට වෙන්නේ ඔලු 10ක් තිබිච්ච හින්දා ඔලු 10ක සතෙක් කවදාකවත් ජීවත් වෙන්න බෑ. ඔහු බුද්ධීන් 10ක් ඔහුට අයිති. ඔහු සූර්යාගේ ශක්තියින් දසවිධාකාරකින් තේරුම් ගන්නවා. වෙන් කරනවා. දසවිධාකාරයෙන් ප්‍රයෝජනට ගන්නවා. ඒ ප්‍රයෝජනට අරගෙන ඔහු ඒක වෙදකම සංගීතය කෘෂිකර්මය මේ සියල්ලට ඔහු හසුරවනවා මේක. පුදුමේ මෑත කාලෙකදී විද්‍යාඥයෝ හොයාගත්ත සූර්යාගේ දුස්ස වර්ණ සූර්යාගේ කිරණ ගමන් කිරීමේ ඒ කියන්නේ තරංග ආයාමය නැනෝමීටර් 0.10 දක්වා වූ ශක්ති පරාසය තැන් තැන් වලින් අද විද්‍යාඥයෝ වෙන් කරනවා නැනෝමීටර් 390 ඉඳලා 760 දක්වා වූ කලාපයේ දුස්ස වර්ණාවලියයි. මේක තමයි වර්ණාවලිය. මේ වර්ණ ටික අපිට පේන්නේ නැහැ. හේතුව මේ කවුද නිව්ටන් කියනවා. සියලු වර්ණ එක තැනක තියලා එක්තරා වේගයකින් කරකවපුවාම මේක තනි වර්ණයක් වෙන බව. ඉතින් විශ්වයේ පෘථිවිය කරගෙන තාක්කල් අපිට මේ වර්ණ ටික දකින්න බෑ. එහෙ නැත්නම් ඌසාලෝකේ බලන්න උත්තරාර්ධ ගෝලයට යන්න. හැබැයි මේ වර්ණයන් මේ රටේ හිටපු ඒ රාවණ පරම්පරාවම දැකලා තියෙනවා. හෙළයෝ දැකලා තියෙනවා. ඒ වර්ණ ප්‍රයෝජනට අරගෙන තියෙනවා. අපිට ඉදිරි වැඩසටහන් වලදී මේව කතා කරන්න පුළුවන්. එඳ ඔවුන් සූර්යාගේ ශක්තිය ඔය මුලම කොටස ඒගොල්ලෝ කිව්ව විද්‍යාඥයෝ කියනකොට එක්ස් කිරණ තියෙන තැන, ගැමා කිරණ තියෙන තැන. එතන මෙහා පැත්තේ මයික්‍රෝ කිරණ තියෙන තැන. දෘශ්‍ය වර්ණාවලියෙන් එහා පැත්තේ ටීවී කිරණ තැන, වෝකී ටෝකී කිරණ තැන, රේඩියෝ කිරණ තියෙන තැන. ඔවුන් හඳුනගෙන තියෙනවා. හඳුනගෙන කෘෂිකර්මය සඳහා දෘශ්‍ය වර්ණාවලිය ලස්සනට පාවිච්චි කරලා තියෙනවා. අපි ඉස්සරහදී කතා කරමු. මම කතා කරන්න හදන්නේ ඒක නෙවෙයි. ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාව හැංගිලාද? ඒ වෛද්‍ය විද්‍යාව හැංගිලා ඒ වෛද්‍ය විද්‍යාවෙම කොටස් අරගෙන ගිහිල්ලා අනික් රටවල් දියුණු කරගෙන ඔවුන්ගේ එකක් හැටියට ඒ පේටන්ට් එක ඔවුන්ගේ තියාගෙන ඉන්න බව අපිට කවදා හරි දවසක දැනෙනකොට අපිට දුක හිතෙන්න ඉඩ තියෙනවා. දුක හිතුනට කමන්නේ මුළු විශ්වෙත් නෙමෙයි කියන්නේ පෘථිවියටම කමන්නේ නැහැ. නමුත් එහි අයිතිය හො අපිට තියෙන්න ඕන. ඒ නමේ අයිතිය හො. මම රාවණගේ ඇස් වෙදකම ගැන හොයන්න යනවා. රාවණ කියන්නේ රාවණ රජුලන්ගේ නෙමෙයි පරම්පරාවේ. සූර්ය ගෝත්‍රිකයන්. මම යන්නේ හරියටම ඉලක්ක ගල තියෙන තැනට. ඇත්තට මම ඊයේ හිටියේ ඉලක්ක ගලේ ගාව එහා පැත්තේ. මොකද මට ජනතාව ඒ ඉලක්ක ගල ජනතාව ගත කරන්න මම මේ කාලය කැමති. මම ඊයේ පෙරේ හිටියේ අපේ සංස්කෘතිය වැව් සංස්කෘතිය නෙමෙයි. අපි අද කතා කරන වැව් සංස්කෘතියක් ගැන. වැව් සංස්කෘතිය යට කරන ටැංකි සංස්කෘතියක් ඇවිල්ලා. මේ වෙනවා ජලාශ. ටැංක් කියලානේ සුද්දාගේ භාෂාවෙන් කියන්නේ ජලාශ. ඊට ඉස්සෙල්ලා වැව්. මේ ඔක්කොම ඉස්සරහ තිබුණේ මේවා විල්. ස්වභාවික විල්ලාශ්‍රයෙන් පිහිටුවගත්ත ජනාවාස තමයි තිබුණේ. එහෙනම් විල් ගමුවක් තිබුණේ එහෙ. අදත් එක ග්‍රාමසේවක කොටසකට විල් 4-5ක් තියෙනවා. එහෙ. එහෙනම් ඒ විල් ගමුව ඇස්සේ හිටියේ රකුසෝ ටික. කුස රකින්න රකුසෝ. ඒගොල්ලෝ තමයි අරස්සා කළේ උඩ හිටපු යක්කු ටික. ඒ හින්දා තමයි මම මේ පැත්ත කරකෙන්නේ දැන්. ඒ හින්දා මේ යක්කුන්ගේ ඇස්වැදකම තියෙන තැනක් තියෙනවා. මට දුක හිතෙනවා මේවා එලි වෙන්නෙත් නෑ. උන්ට නියමිත ගෞරවයක් නෑ. එහෙනම් අධිකාරී කියලා මාත්‍යෙක් දවසක් මට යංකෝ කන්දක මාත්‍යෙ පොඩි වැඩක් තියෙනවා පෙන්නන්න කියලා මැක් එකගෙන යනවා. මම දැන් හරි සන්තෝසයි යන්නේ මහා ගල් වැටි අස්සෙන් යන්නේ. ඒ ගල් වැටි බැඳලා තියෙන ගල් වලින්. ඒ જાතියේ ගල් වැටි බඳින්න සම්ම જાතියවත් අපේ කාටවත් බෑ. ඒ කියන්නේ ගලක් උඩ ගලක් හරියටම තියෙන සමබර කරලා එහා පැත්ත පේන්න. අපි දැන් ගල් වැටි බඳිනකොට සක්ක තියලානේ බඳින්නේ. නමුත් ඒගොල්ලෝ ගල් හරියට සමබර කරනවා එහා පැත්ත පේන්න.
ඒක පුළුවන් මිනිස්සු ඉන්නේ ලක්ගල විතරයි. වෙන කාටවත් ඒක බඳින්න බෑ. එහෙනම් දැන් මම මේ ගමන් කරන්නේ යක්කුන්ගේ බල ප්‍රදේශයක් තුලයි. මට දැනෙනවා. එතකොට දැන් යක්කුන්ගේ බල ප්‍රදේශය තුල ගිහිල්ලා එහෙම ගල් වැටියකින් ඇතුළට ගිහිල්ලා ගෙදරකට එක්ක ගන්න යනවා මම. ඒ ගෙදරට ගිහිල්ලා කියනවා මෙතන තමයි මේ ප්‍රසිද්ධ ඇස්වැඩකමක් ඉස්සර තිබිලා තියෙන්නේ දැන් නැහැ. මම දැන් තියෙන ඒවා පෙන්වන්නයි යන්නේ. යනකොට ඒ ගෙදර මැද සාලයක් තියෙනවා, ඇඳක් තියෙනවා. රෝගීන් පරීක්ෂා කරපු ඇඳ තාමත් තියෙනවා. ඒකේ වම් අත පැත්තෙන් කාමරයක් තියෙනවා, දකුණු අත පැත්තෙන් කාමරයක් තියෙනවා. ඒ කාමර දෙකේ ජනෙල් නැහැ. දොරක් විතරයි තියෙන්නේ. බිච්චියේ හිලක් තියෙනවා. ඒ හිලට වීදුරුවක් දාලා තියෙනවා. ඒ වීදුරුව අරින්න වහන්නේ එහා පැත්තේ. රෙදි කැලි ටිකක් දාලා. දැන් මේ රෝගියා පරීක්ෂා කරලා එයාගේ සුද කපලා ඇහැ ඇතුළට දාලා ආයෙසටක් හදලා මේ කාමරයටයි දාන්නේ. කාන්තානෝ වම් පැත්තේ කාමරයට, පිරිමිනන් දකුණු පැත්තේ කාමරයට. කාමරේ ඇතුළට එක මැස්සෙක්වත් එන්නේ නැහැ, කෝඳුරුවෙක්වත් එන්නේ නැහැ. ඇස් පරිසං කරගන්න කෝඳුරුවෙක්වත් එන්නේ නැති වෙන්න බෑ. ඒක තමයි ගාලා තියෙන්නේ ශාකශාර වලින් ඖෂධ දියර. එහෙම තමයි මේ මැටි ගාලා තියෙන්නේ. එක සතෙක්වත් යන්නේ නැහැ. පට්ට කරුවලේ. දැන් අලුත්ම භාෂාවේ තියෙන කියන්න පුළුවන් බරම දාලා කියන්න පුළුවන් වචනේ පට්ටනේ. පට්ට කරුවලේ. මේ කරුවලේ ඇස්ස මේකට දාලා මේ රෝගියාට දවස් 45ක්ම කණ්ඩ දීලා තියෙන්නේ මුගුරු වෙන්නයි බොටු කොලයි බතුයි මේ කණ්ඩ දෙන්නේ. හැබැයි ලුණු කලදක්වත් නැහැ. දවස් 45ක් යනකොට ඇහැ සම්පූර්ණයි හරියටම. එයින් පස්සේ ඩිංග අර සිවුරෙන් ආලෝකයට හුරු කරනවා. එහා පැත්තෙන් රෙදි කෑල්ල විනාඩි 5කට අරිනවා, විනාඩි 10කට අරිනවා. එහෙමයි ආලෝකයට හුරු කරන්නේ මෙයා. එහෙම කරලා තමයි එන්නේ. අපිට කොයි තරම් දේවල් ඉගෙන ගන්න තියෙනවද? එතකොට ඇයි මේ බ්‍රාහ්මී කියන්නේ? ඇයි මේ මුගුණු වෙන වලට ඇස් පේනවා කියන්නේ? ඇයි ගොටුකොළ වලට ඇස් පේනවා කියලා මේ ජනප්‍රවාදයේ තියෙන කතන්දරේ විසි කරන්නද අපි දැන් මේ? ආච්චම්මලා අම්මලා බන්නේ ඔව් මේ ඇස් පේන මේක කන්න කියලා. දැන් මේ අපේ මිනිස්සු මේ ඔක්කොම දැනගෙන ඉඳලා තියෙන්නේ මේ විදියට නේකනේ අපිට ස්පිරිතාල ඕනේ වුණේ නැත්තේ. මුළු දිස්ත්‍රික්කයට එක ස්පිරිතාලයක් එන්නේ අපිට තිබුණේ. ඇයි අපි ඔක්කොම වෙද්දුනේ රාවණ පරම්පරාවෙන් එන්නේ. අපි කෑමක් කොයි යන්නේ නැහනේ හොරාව බලන්න නැතුව. මේ කාලෙට හොඳ නැහැ. කාලේ බලන්න නැතුව. මේ කාලෙට හොඳ නැහැ. මේ වෙලාවට හොඳ නැහැ. ඈ ඉඳ හවසට වාතය මිනිසුන් ගැඟේ හොඳ නැහැ. ඒත් අපි වෛද්‍යවරු වෙලා තිබුණේ මේ හින්දානේ. ඒ හින්දානේ කැස්සට කොස්සට වමනේට කජුමන්ද උන්නට කුරුම්බා ඇම්මට වම්බටු කිය උයන්නේ. ඔය කවි කියන්නේ අපේ කට්ටිය උයන්නේ. ඒ හින්දා අපි ඔක්කොම එතකොට මෙන්න මේ වෙදකම අදත් තියෙනවා. මං කියන්නේ අපි මේ වැඩසටහනේ ඒක පෙන්වන්න ඕනේ. ඒක මතු කරන්න ඕනේ. එහෙම තමයි ගෞරවය කියන එක එන්නේ. දැන් මම ඉල්ලීමක් කළා මේක කඩන්න නම් එපා. මේව ආරක්ෂා කරන්න කියලා. පුදුමේ තියෙන්නේ අර අද ඒ එක කාමරයක් කුස්සියක් කරලා. ඒක ඇතුළේ තමයි ලිප බැඳලා තියෙන්නේ. ලිප බැඳලා තියෙන තැන මම මවිතේටපත් වෙනවා. ඇයි ඒ? වමේ කාමරේ. ඇයි ඒ වමේ කාමරේ? කාන්තාවන්ට අයිති කාමරේ. ඇයි කාන්තාව වමට යන්නේ? කාන්තාව වමටයි බන. අපි දන්නා සහත්තරේ මේක දන්නේ හෙළුව විතරයි. හෙළුව විතරයි. ඒ හින්දා කාන්තාව සම්බන්ධ හඳත් එක්කයි කාන්තාවන්ගේ කලසටහන ඇදෙන්නේ. යම් කිසි මොහොතක හඳ වමට බර වෙලා තිබ්බොත් අහසේ වතුර වැඩි. ඒ කාන්තාවන්ගේ වතුර වැඩි. වතුරටයි ප්‍රිය. තෙම කොටස වැඩි. ඒ හින්දා හඳ වමේ තිබ්බොත් වහිනවා. අපි විශ්වාස කරන දෙයක්. කාන්තාවන්ගේ අපි බලන්නේ වම් අත. කාන්තාවට වෙන් කරලා තියෙන වම් පැත්ත. අපි දැම්මොත් එහෙම ශාලාවකට කාන්තාවන් සහ පිරිමින් ඇතුළු කාන්තාව වමට බරයි ගිහිල්ලා වමේ වාඩි වෙන්නේ. පිරිමි වාඩි වෙන්නේ දකුණේ. මොගල් මුද්දා බෙදාන්නේ. ඔව් ඒක අත වමේ. එතකොට අපි ගත්තොත් පිරිමි ගෑනු දරුවෙක් කිරිබොන්න පටන් ගන්න වම් පියවරෙන්. මෙන්න දෙවියන් මේ විද්‍යාව එතනක් තියෙනවා. දැන් වම් පැත්තේ කාමරේ තමයි කාන්තාවන්ට වෙන් කරලා තියෙන්නේ. මේ අපි දන්නා වූ මහා ධර්මයක්. මේ ධර්මයක්. තමයිලාට කාන්තාව දකුණේකට දැම්ම නම් ලෙඩේ සනීපෙන්න පරක් වෙයි. අපි දන්නේ දේවල් ගොඩක් තියෙනවා. ඒ හින්දා මේ තමයි වෙදකම. සූර්යයත් එක්ක මේ යන වෙදකම, රාවණගේ වෙදකම අදත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි සංගීතය. සංගීතඥයෝ දන්නවා රාග. ඒ රාග පස්සේ කාලෙකදී හොයාගත්තත් මුලදී මේව හොයාගෙන තිබිලා තියෙන අපේ කට්ටිය. අපි දන්නවා දීපක් රාගය, මල්හාර රාගය, බිලාවල් රාගය.
බිලාවල් රාගයට හොරාවක් තියෙනවා. ඒ හොරාවේ ඒකවත් පුරුදු වෙන්නේ. මල්හාර රාගයට හොරාවක් තියෙනවා. ඒ වෙලාවේ ඒක තියෙන්නේ. මම ওই හොරාවල් ගැන කතා කරනකොට කියන්නේ ඒවයි. ඒ හොරාවට ඇරුණුකොට ඒ සංගීත ඒ රිද්මය යවන්න විදියක් නැහැ වායුගෝලයේ හරියට. එහෙනම් බිලාවල් රාගයේ වායුගෝලයේ කලම් වෙනවා. ඉතින් වලාකුළු ටික ඔක්කොම එකව කරලා ගන්න පුළුවන් රාවණට වීණාව පාවිච්චි කරලා. වීණාව රාවණගේ රාවණ හත්ත කියන්නේ වීණාව. අපිටයි ටික. එතකොට එයාට බැයිද සීගිරි උට ඇවිල්ලා වාදනය කරලා Taman දන්නේ මේ පැත්තේ තියෙන බලාකුළු ටික එකට ගන්න. ඊට පස්සේ බැයිද මේක මල්හාර රාගයේ වාදනය කරලා එක ජලයේ බවට පත් කරලා උඩ තියෙන පොකුණු ටික පුරවන්න. එහෙමනම් එහා පැත්තේ තියෙන මේ අර වැව ඒ වැවට වතුර පුරවන්න එතන උඩ තියෙන ගල පුනිලයක් වගේ සකස් කරලා නැද්ද? අදත් පුනිලේ හැඩයක් ඒක තියෙන්නේ. එහෙනම් ගලට වහින වතුර මේ පිදුරන් වලට වැටෙන්න නෙමෙයි සකස් කරලා තියෙන්නේ. අහස් වතුර හිතන්න කාරණා ගොඩක් තියෙනවා. කන්දේක මහත්මයා මට තව කාරණයක් තියෙනවා අහන්න. දැන් කාරණා ගොඩයි මේ ඔය වගේ ජනප්‍රවාද තියෙන තවමත් එහෙම කතන්දර කියන මිනිස්සු ඉන්න ටිකක් හරි කියන්නකෝ අපි මේ ඉදිරියේදී අපි ගැන කතා කරන්න පුළුවන්. අනිවාර්යෙන් අපි කරගෙන අපි මේ හොඳම තැන අපි ඉන්නේ. හොඳම තැන ඉන්නේ. ටිටිගලත් මෙතන, සීගිරියත් මෙතන, ලග්ගලත් මෙතන, නාගුලත් මෙතන. හේ විතරක් නෙවෙයි පෘථිවිය හරි මැද ලග්ගල නෙවි. ලග්ගල තියන්නේ පෘථිවිය හරි මැදට පොඩ්ඩක් උඩින්. ඒ හින්දා ඒ කෙලින් පල්ලෙහාට ඇවිල්ලා නාලන්දාව ගෙඩිගේ පිහිටවන්නේ පෘථිවිය හරි මැද. මේවා තියෙන ශිල්ප දැනුම මොවුන්ගේ වචන මොවුන් ගාව තියෙන වෙදකම නැති වුණ පෘථිවියෙන් ඒකට වග කියන්න ඕනේ තමුන්නාසෙලා. බොහොම පැහැදිලි. එහෙනම් මේක මතු කිරීම මේවට නැවත ගෞරවය දීම මාධ්‍යයක් හැටියට මාධ්‍යවේදීන් කරන්න ඕනේ. මාධ්‍යවේදීන් අද කරන්නේ වෙන මොකවා? පාර්ලිමේන්තුවේ ගහගත් එක. පාරේ වාහනයක් කැප්පිච්ච එක. ඒ හැප්පුණේ අහවලාගේ වාහනේ අහවලාගේ පුතාගේ වාහනේ විකාර මතු කරන්න තියෙන ඕක නෙමෙයි. මතු කරන්න තියෙන මේ මහා දේශීය ඥානයත් එක්කලා රටේ තියෙන මෙන්න මේ වැදගත් ටික. ඒ ටික මතු කරන්න අපිට යන්න වෙනවා. ලග්ගලට යන්න වෙනවා. විල්ගමුට යන්න වෙනවා. ඊට පස්සේ රත්නින්දට යන්න වෙනවා. ගිහිල්ලා ඒවැ තියෙන මිනිසුත් එක්ක කතා කරන්න වෙනවා. ඒ මිනිස්සු ඔක්කොම මෙතන ගෙන්නන්න බැරි වෙයි. අපේ කැමරා ආම්පන්න අරගෙන අපිට එහෙ යන්න වෙයි. එහි අරගෙන එහි තියෙන ඉතිහාසය අපි ගේමු ඒ ටිකක්. යක්කු එක තැනක නෙවෙයි යක්කුන් පදියන් වල ඉන්නේ. පදියම කියන්නේ යක්කුන්ගේ බල ප්‍රදේශය. පදිය තලාවෙත් යක්කු ඉන්නවා. පදිය පැලැල්ලෙත් යක්කු ඉන්නවා. ඒ තැන් වලට යන්න වෙයි අපිට. අපි යමු. ඔබතුමා යෝජනා කරනවා නම් අපි එන්නම්. සහ ඔබතුමා කියන්නේ මොනවද? සහ ඒ අය මොනවා කියන්න බලාපොරොත්තු වෙනවද? ඒ දේවල් පිළිබඳව අපි සොයා බලන්න එන්නම්. එහෙම ගිහිල්ලා ඒ දේවල් අපි ඔබට කියන්නම්. ඔබට යම් දෙයක් කියන්න තිබුණොත් අනිවාර්යෙන් ඒ දේවල් ගැන අහන්නත් අපි ඔබ ළඟට එන්නම්. ඒකටත් අපි සූදානම්. මේ සියල්ල කරන්නේ ඇත්තටම අපි ලියපු දේවල් වගේම කියන දේවල් තියෙනවා. අපි හරි කතන්දර අහන්න අපි කැමතිනේ. ජනප්‍රවාදේ මෙහෙමයි. එදා අපි සීයලෑ කාලේ මෙහෙමයි. ඔය ඕක සිදුවලා තියෙන්නේ මෙන්න මෙහෙමයි කියලා අහන්න අපි කැමතියි. අපි ඇයි ඒ තරම් කැමති කියලා ටිකක් හිතලා බැලුවොත් අපි මේ ඇඟේ ඇට මිදුළු මස් නාරවල ඒ කැමැත්ත තියෙනවද කියලා අපිට හිතන්න බැරියයි. ඔව් එහෙම හිතමු. ඒ නිසාම වෙන්නේ නැති අපි කැමති. තිලක් කන්දේගේ මහත්මයා බොහොම ස්තුතියි අපිට මතු කරලා දුන්නට සහ බොහොම ස්තුතියි මේ දේවල් පිළිබඳව මතු කරන්න කියලා අපිට යෝජනා කළාට. ඒ ගැනත් මතක් කරන්න ඕනි. අපි හෙළවංශයෙන් අදටත් සමුගෙන යන්න සූදානම්. අපි තවත් දවසක තවත් බොහෝ දෙනා එක්ක කතා කරන්න පුළුවන් කමක් ලැබේවි. මෙය සැබවින්ම රටේ අනාගතය වෙනුවෙන් අනාගත දියුණුව වෙනුවෙන් වගේම අපිට දෙයක් තිබුණායි කියලා අපි තවත් පරම්පරාවකට කියලා දෙන්න යන ගමනක් වෙන්න පුළුවන්. අවසාන මිනිත්තු කිහිපය ඔබතුමාට ලබා දෙන්නම්. මේ ගැන කියන්න මිනිස්සු බොහොම කැමැත්තෙන් එයිද මෙතනට? බොහොම පැහැදිලිව අපේ නරඹන ඒ ජනතාව මන් දන්නවා දැන් මේ මිනිස්සුන්ගේ ඇඟ කිලිපොළවා යනවා. මොකද ඔවුන්ට තියෙන අවස්ථාව දෙයිද කියලා. මන් දන්න හොඳටම දන්නවා. බොහෝ විට මෙවැනි වැඩසටහන විකාශනය වෙනකොට ඒක මගේ දුරකථනයේ නාද වෙන්නේ මිනිස්සු සමහර විටක ඔවුන්ගේ හිතාසේ තියෙන දේ කියාගන්න බෑ ඒ තරම් ගැහෙනවා. මොකද ඊට වැඩි දැනුම් සම්භාරයක් ඒගොල්ලන් ගාව තියෙනවා. කොහොම අපිට මේ අවස්ථාවක් කියලා. මේකට. ඒ අවස්ථාව අපි අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. කොහේ හරි ඉන්නවනම් මේ පිළිබඳව දැනුමක් තියෙන, මේ පිළිබඳව හොයන, ඇල්මක් තියෙන කට්ටිය. ඒක ඔය රකුසෙක් වෙන්න පුළුවන්. ඔහු දේවෙක් වෙන්න පුළුවන්. ඔහු නාගයෙක් වෙන්න පුළුවන්. ඔහු යකෙක් වෙන්න පුළුවන්. උන්ගේ ඥානය තියෙනවා.
නම් ඇගේ මතුවේ. එහින්ද දන්නා තොරතුරුත් අරන් එන්න අපි කතා කරමු. අපි කතා කරමු. බොහොම ස්තුතියි ඔබතුමාට අද දවසේත් පැමිණියාට සමුද දෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔබට යම් කාරණාවක් තිබුණොත් අපිට ලියන්න. ඒක තමයි ගොඩක් හොඳ. සහ ඔබට ලියන්න පුළුවන්කමක් තිබෙනවා. නිෂ්පාදක හෙළවංශය රන්ගී ශ්‍රී ලංකා රූපවාහිනිය දඹුල්ල නිෂ්පාදක හෙළවංශය රන්ගී ශ්‍රී ලංකා රූපවාහිනිය දඹුල්ල අපේ ලිපිනේ. ඔබට චෝදනාවක් තියෙනවා නම් ඒ චෝදනාව ලියලවන්න. යෝජනා තියෙනවා නම් ඒ යෝජනා සියල්ල ලියලවන්න. මේ සියල්ල සංක්ෂිප්තව කතා කරන්න ඉඩ කඩක් වෙන් කරලා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම කන්දගේ මහත්මයාගේ දුරකථන අංකයත් මතක් කරන්නම් 071 600යි 98යි 91 071 600යි 98යි 91 දුරකථන අංකේ අපිට කතා කරන්න 066යි 22යි 83යි 606 කාර්යාලය දුරකථන අංකේ හෙළවංශ වැඩසටහන පිළිබඳව විමසීමක් කරන්න 066යි 22යි 83යි 606 ලිපිනය නැවත මතක් කරන්න නිෂ්පාදක හෙළවංශ රංගී ශ්‍රී ලංකා රූපවාහිනිය දඹුල්ල එලිපිනයට ඔබ කියන්න ඉන්න දේවල් ලියලෙවන්න එළියලෙව්වට පස්සේ ඔබට ඒ දේවල් කියන්න ඉඩකඩ අපි වෙන් කරලා දෙනවා හෙළවංශය තුළ. එහෙනම් ඔත් මිනිසුන් ගොඩක් ඉන්නවා. ඒ මිනිස්සු කියන කතා අපි අහන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ මේ වටපිටාව තුළ හෙළවංශය දෙනවා සර්.